समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्सन्तु सग्गमुक्कदं धम्मश्रवणकालो अयं वदन्तः धम्मश्रवणकालो अयं वदन्तः नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो पंचमे भिक्खवे आगात पटिविनया यत्त भिक्खुनो उपपन्नो आगातो සබ්බසෝ පටියෝති. සදහවත් කාරුණික පින්වතුනි, අද දවසේදී අප විශේෂ මේ ධර්මානුශාසනාව පවත්වන්නේ ඉතාලියේ මෝදනා මෛත්‍රී විහාරස්ථානයේ ආරාධනාව පිට. එම විහාරස්ථානයේ අපේ ගරු කටයුතු විහාරාධිපති පූජනීය අපේ හිතවත් මෙදේරි අවවාද අනුශාසනා මත සෑම ඉරිදා දවසකම මේ සවස් කාලයේදී එම විහාරස්ථානය මගින් ධර්ම දේශනාවන් සජීවීව දේශනා කරනු ලබනවා. විශේෂයෙන් ලංකාවෙත් ඉතාලිය ඇතුළු මුළු ලෝකයේම මේ වන තිබෙන කොරෝනා වසංගත තත්ත්වය නිසා අපේ පින්නතුන් හට විහාරස්ථාන වලට යන්නට නොහැකි කාල වකවානුවක උන්වහන්සේ දේශනාවන් නිවසේ සිටම ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසා දීමට. ඉතින් ඒ අනුවයි අද දවසේදී මේ ධර්ම දේශනාව අප විසින් දේශනා කරනු ලබන්නේ. පින්වතුනි, අද බලාපොරොත්තු වෙන්නේ අපේ ශාන්තිනායක ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඊටාම වැදගත් සූත්‍ර දේශනාවක්. අංගුත්තර නිකායේ ආගාත පටිවිනය කියලා සූත්‍ර දේශනාවක්. විශේෂයෙන් අද දවසේදී අපි මේ ධර්ම දේශනාව සඳහා එම වර්තමානයේ අපේ සමාජයේ බොහෝ දෙනෙක් නිරන්තරයෙන්ම බණ අහනවා. පන්සල් වලට ගිහිලා බණ අහනවා. ඒ වගේම ඕනතරම් බණ පොත්පත් තියෙනවා අන්තර්ජාලය හරහා. ඒ වගේ මේ වගේ සමාජ මාධ්‍ය හරහා පවා ධර්ම දේශනා ශ්‍රවණය කරන්න ලැබෙනවා. වෙනදාට වැඩිය බණ අහන්න විශේෂයෙන් ලංකාවේ අපි ගත්තොත් ආරම්භ වෙලා තියෙනවා. නමුත් පින්නතුනි, අපි දකින දෙයක් තමයි අපි කොයිතරම් බණ ඇහුවත් ප්‍රායෝගිකව අපිට ඒ අහපු බණ අනුව මිනිස්සු හැසිරෙනවද කියන එක විශාල සාමාන්‍යයෙන් අපි එදිනෙදා ලෝකේ පුවත්පත් ඒ වගේම අනිකුත් ජනමාධ්‍ය වලින් බැලුවොත් ඉතින් අපේ බෞද්ධ අයත් විශාල වශයෙන් මේ වගේ දේවල් වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් අපි බලන්නට ඕනේ මේ ධර්මය සහ ප්‍රායෝගික ජීවිතය මේ තරම් දුරස්ත උනේ. එහෙම නැතුව අපි ඒකට උත්තරයක් හොයන්නේ නැතුව බෞද්ධ දර්ශනයෙන් ලබා ගන්න පුළුවන් වටිනාකම අපේ ජීවිතයට ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම කල්පනා කරනවා අපි ගොඩාක් වෙලාවට සම්බන්ධව කරුණු අහනවා. ඉතින් ගොඩාක් වෙලාවට සිද්ධ වෙන්නේ ඒ වගේ දේවල් කරුණු හැටියට අහනවා. අපිට ඕන විදිහට අපි ජීවත් වෙනවා. අපේ අභ්‍යන්තරයේ ඇති වෙන ක්ලේශ ධර්මයන් අනුව ඉඩ දීලා අපි හොය ජීවත් වෙනවා. නමුත් පින්නතුනි, ඒක අපේ ජීවිතය සාර්ථක කරවන දෙයක් නෙමෙයි. ඉතින් ඒ නිසා අපි බලමු අපිට එදිනෙදා ජීවිතයේදී පිළිපදින්න පුළුවන් ධර්ම කාරණා ඊටාම ඉක්මනින් අපේ ජීවිතයට සමීප කරගෙන ඒ අනුව ජීවිතයට හොඳ පදනමක් හදාගෙන ඉදිරියට මේ කරන්නේ කොහොමද කියන එක අපිට වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා තමයි අද දවසේදී මේ ධර්ම දේශනාව සඳහා අපි පඨම ආඝාත පටිවිනය සූත්‍රය පැහැදිලි කරන්න බලාපොරොත්තු වුණේ. පඨම කියන පාලි වචනේ තේරුම පළමු වෙනි කියන තේරුම.
පටිවිනය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම නැති කරනවා කියන තේරුම. එහෙමනම් මේ සූත්‍ර දේශනාවේ නමින්ම පැහැදිලි වෙනවා නැති කරන්න අදාළ වෙන කාරණා ටිකක් තමයි මේ සූත්‍ර දේශනාවේ අඩංගු වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට කෙනෙකුට කේන්ති යන්නේ ඇයි? දැන් අපෙන් ඔය ප්‍රශ්නය අහුවොත් එහෙම ඔබට යම්කිසි දවසක කේන්ති ගියේ ඇයි කියලා අපෙන් අහුවොත් එහෙම අපිට උත්තර ඕන තරම් දෙන්න පුළුවන්. නේද? අපි සමහර වෙලාවට Tamanට සිද්ධ වෙච්ච දෙයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම සිද්ධ වුණු දෙයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම ඉස්සරහට සිද්ධ වෙයි කියලා හිතන දෙයකට අපි කේන්ති ගන්නවා. අපිට සාමාන්‍යයෙන් කේන්ති යන්නේ ප්‍රධාන කාරණා දෙකක් මත. පළවෙනි කාරණය අපි කැමති දේවල් අපිට නොලැබීම. ඒ වගේම අකමැති දේවල් විඳින්න සිද්ධ වීම. ඉතින් අපි ගොඩාක් වෙලාවට කේන්ති ගන්නේ මිනිස්සු එක්කනේ. සාමාන්‍යයෙන් අපි කල්පනා කරොත් අපිට මිනිස්සු එක්ක විතරක් නෙමෙයි කේන්ති යන්නේ. ඇතැම් වෙලාවට අවුවත් එක්ක මිනිස්සුන්ට කේන්ති යනවා. සමහර වෙලාවට මිනිස්සුන්ට වැස්සත් එක්කත් කේන්ති යනවා. නියඟය නිසා, ගම් වතුර නිසා මේ ආදී වශයෙන් සෝබා දහමෙන් අපිට ඇතිවෙන විපත්තීන් සමග පවා අපි බරපතලකම තමයි එක මිනිස්සෙකුට පුළුවන් කේන්ති ගියාට පස්සේ තමන්ව විතරක් නෙමෙයි පවුල් පිටින් ගම් පිටින් ඒ වගේම මුළු රටක් වුණත් විනාශ කරන්න. අපි දන්නවා ලංකාවේ ජීවත් වුණා ප්‍රභාකරන් කියලා ත්‍රස්තවාදී මිනිස්සෙක්. ඒතර එයාගේ හිතේ ඇති වුණා එක සිතවිල්ලක්, කෝපයක්, තරහවක්. ඒතකොට එයාගේ ඒ ඇතිවෙච්ච කෝපය විනාශ කරාද? ලංකාව කියන රට කොයිතරම් ආපස්සට ඇදලා දැම්මද? ඉතින් ඒ නිසා එක්කෙනෙක් ළඟ ඇතිවෙන කෝපය, තරහව නිසා මුළු මහා සමාජයටම එයාට පුළුවන් ලොකු විනාශයක් කරන්න. ඉතින් ඒ නිසා අපි අනුන්ව හදන එක නෙමෙයි. අපි ගොඩක් වෙලාවට කල්පනා කරන්නේ මම හරි අනිත් අය වැරදි කියලා. ඒ නිසා අපිට අනිත් අයගේ වැරදි තාම ඉක්මනින් පේනවා. නමුත් අපේ බෞද්ධ දර්ශනයේ පැහැදිලි කරන්නේ ඉස්සෙල්ලාම අපි හැදෙන්න ඕනේ. ඉස්සෙල්ලාම තමන් හැදෙන්න ඕනේ. ඕන තරම් අපි ළඟ මිනිස්සු ආශ්‍රය කරනකොට තමයි අපේ වැරදි අපිට පේන්න ගන්න. ඉතින් අපේ වැරද්ද දැක්කහම ඒ වැරද්ද හදාගන්න එක තමයි අපේ නිහතමානීකම. ඒක තමයි අපේ වටිනාකම. අපි වෙනස් වෙනවා කියලා කියන්නේ අපේ ජීවිතය අපි යහපත් පැත්තට දියුණු කරගන්න එක. එහෙම නැතුව අපි ගොඩාක් කරුණු දැනගෙන අනිත් අයව විවේචනය කරමින් ඉන්න එක නෙමෙයි. ඒ නිසා අද දේශනාවේදී අපි පැහැදිලි කරන්නේ පළමුව අපි හැදිලා අනිත් අය විනාශ කිරීමා කේන්ති යන්නේ අපි අකමැති දේවල් සිද්ධ වෙනකොට සහ අපිට කැමති දේවල් නොලැබෙනකොට. ඉතින් අපිට මේවට හේතු හොයන්න ගියොත් එහෙම අපි හැමෝටම හේතු 1000ක් 2000ක් උනත් කියන්න පුළුවන් කේන්ති ගිය අවස්ථාවන් වලදී ඒවට මුල් වුණ කරුණු පිළිබඳව. නැති කරගන්න බුදුහාමුදුරු දීපු උපදේශ ටිකයි අපිට වටින්නේ. ඉතින් අපි බලමු අපේ බුදුරජාණන් වහන්සේ කේන්තිය තරහව පාලනය කරගන්න නැති කරගන්න අපිට දීපු උපදේශ ටික මොනවද කියලා. බුදුහාමුදුරු අපිට යම්කිසි කෙනෙකුට කේන්ති යනවා නම් ඒ වගේ කෙනෙක් කරන්නට ඕනේ පළවෙනි කාරණය තමයි මෛත්‍රී කරන්න පුරුදු වෙන්නට ඕනේ. මෛත්‍රී කරන්න පුරුදු වෙන්නට ඕනේ. දැන් මේ මෛත්‍රිය කියන වචනේ අපි ගොඩාක් අහලා තියෙනවා. මොකද අපිට මෛත්‍රී භාවනාව ඊටාම සමීපයි. ඉතින් අපි සාමාන්‍යයෙන් මෛත්‍රී භාවනාව කරද්දී අපි කියවනවා වචන ටික වෙම්මා මම සුවපත් වෙම්මා මම දුකින් මිදෙම්මා නිවන් දකිම්මා කියලා. දැන් අපි කවදාවත් කල්පනා කරේ නැහැ අපි මේ කියන වචන ගොඩක් ඇතුලේ මම නිරෝගී වෙයිද? මම සුවපත් වෙයිද? මම දුකින් මිදෙයිද? මම අපිට මේ බොහොම සරල වැඩක්. එහෙම දෙයක් සිද්ධ වෙනවා නම් කරන්නත් ලේසි. නමුත් පින්නතුනි නිරෝගී වෙනවා කියලා කියන්නේ අපි ළඟ රෝග නැති වෙන්න ඕනේ. වෙම්වා කියලා කියන්නේ මගේ ළඟ තියෙන දුක් නැති වෙන්න ඕනේ. මම සුවපත් වෙන්න ඕනේ. මම නිවන් දකින්න ඕනේ. අපි මේ බයි භාවනාව කරන්න. හැබැයි අපි දන්නවා එතන තියෙන වචන ගොඩක් විතරයි. ඒක ධර්මයේ අඩුපාඩුවක් නෙමෙයි. ඒක අපි ළඟ තියෙන අඩුපාඩුවක්. මොකද්ද? මෛත්‍රිය කියන වචනය ඉස්සෙල්ලම අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් පින්වතුනි අපේ ධර්මයේ තියෙන pāli භාෂාව. ඒතර මේ නැත්නම්
මේ වචන අපි හරි තේරුම් ගන්නේ නැත්නම් අපිට ප්‍රායෝගිකව මේවා ක්‍රියාත්මක කරද්දී අපි නොතේරුම්කමක් ඇතිව අපි ගොඩාක් වෙලාවට දකිනවා මෛත්‍රිය කියන වචනයට තේරුම් දීලා සරලම තේරුම තමයි මිත්‍රත්වය කියන තේරුම. මිත්‍රයා කියන්නේ යහළුවානේ. අපි හැම කෙනෙක්ටම යාළුවෝ ඉන්නවා. හැබැයි අපි කල්පනා කරන්න යාළුවෝ ඉන්නේ. අපි ආශ්‍රය කරන ඒ වගේම අපේ ඉන්න සියලුම දෙනා අපේ යාළුවෝ නෙමෙයි. අපේ මිත්‍රයෝ නෙමෙයි. අපි යාළුවෙක් හැටියට මිත්‍රයෙක් හැටියට අපි තෝරගන්නේ අපිට අදාළ වෙන කාරණා කිහිපයක් දිහා බලලා. දැන් ඒක කෙනෙකුට සිල් රකින්න කෙනෙකුට ඒ වගේ කෙනෙක් යාළුවෙක් වෙන්න පුළුවන්. හැබැයි හොරෙක් බේබද්දෙක් කවදාවත් ඒ වගේ කෙනෙක් එක්ක මිත්‍රත්වයක් ඇති කරගන්න අපි උත්සාහ කරන්නේ නැහැ. ඒතකොට හොරෙකුට බේබද්දෙකුට මිත්‍රයෙක් වෙන්නේ මේ බණ අහන සිල් රකින්න කෙනෙක් නෙමෙයි. ඒවට උදව්පදව් කරන ඒවට හවුල් වෙන කෙනෙක් තමයි එතෙන්දි මිත්‍රයෙක් වෙන්නේ. එතකොට එහෙනම් මෛත්‍රිය කියන වචනයට මිත්‍රත්වය කියලා තේරුමක් දුන්නාම ඒ තේරුම වැරදි. අනිත් කාරණය තමයි අපි මිත්‍රයෙක් හදාගන්නේ කෙනෙකුට උදව් කරන්න තියෙන චේතනාවක් නෙමෙයි. අපිට තනියෙන් ඉන්න බැරි හින්දා අපිට කතා බහ කරන්න කෙනෙක් නැති නිසා ඔන්න අපි යාළුවෝ කිහිප දෙනෙක් හොයාගත්තා. ඒතර අපි ඒ යාළුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අපි ඒ යාළුවන්ගෙන් බලාපොරොත්තු වෙනවා මම උදව් කරන අතරේ මම අද සල්ලි කීයක් හරි දුන්නා මට නැති බැරි වෙලාවට සල්ලි කීයක් හරි දෙයි. මං අද වැඩක් කරලා දුන්නා උදව්වක් කරා එයත් මට බැරි වෙලාවෙත් උදව්වක් කරයි. මේ ආදී වශයෙන් අපි බලාපොරොත්තු ඇති කරගෙන තමයි අපි එතෙන්දී යාළුවෙක් ඇති කරගන්නේ. එතකොට එතනම තියෙනවා මොකද්ද? ආත්මාර්ථකාමීත්වය. ඒ කියන්නේ අපේ යහපත සඳහා තමයි අපේ පහසුව සඳහා තමයි. ඉතින් ඒ නිසා මෛත්‍රිය කියන වචනය මිත්‍රත්වය කියන වචනයකට අපිට ලඝු කරන්න බෑ. ඒක කෙටි කරන්න බෑ. එහෙනම් අපි මොකද්ද කරන්නට ඕනේ? මෛත්‍රිය කියන වචනේ තේරුම තමයි එතන තියෙන්නේ අපරිමාණ මිත්‍රත්වය. එතන කිසිම බලාපොරොත්තුවක් නැහැ. කිසිම බලාපොරොත්තුවක් නැති මිත්‍රත්වය. දැන් බලන්න අපි මුලින් කිව්වා වගේ එතෙන්දී ඇති වෙන්නේ මොකද්ද? අපි යාළුවෙක් හදාගද්දී එතනම ඇති වෙනවා ආත්මාර්ථකාමීත්වය. හැබැයි මෛත්‍රිය කියන වචනේදී තියෙන්නේ බලාපොරොත්තු විරහිත තත්වයක්. බලාපොරොත්තුවක් නැතිව තමයි අපි එතන යාළුවෝ හදාගන්නේ. ඒතකොට එතන මිත්‍රයෝගේ සීමාවක් නැහැ. ඒතකොට මේ ලෝකේ ඉන්න සියලුම දෙනා, සියලුම මිනිස්සු අපේ මිත්‍රයෝ. සියලුම සත්වයෝ අපේ මිත්‍රයෝ. එහෙම කෙනෙකුට කේන්ති යන්නේ නැහැ. මොකද අපිට යාළුවොත් එක කේන්ති අඩුයිනේ. එතකොට තව සතෙක්ව මරාගෙන කණ්ඩ අපිට හැකියාවක් නැහැ. ඇයි? ඒ හැම දෙනාම අපේ මිත්‍රයෝ. එහෙනම් බුද්ධ ආගමේ සඳහන් කරන මේ මෛත්‍රිය කියන එක බොහෝම විශ්වව්‍යාපී, විශ්ව සාධාරණ මිත්‍රත්වයක්. අපිට දේශනා කරනවා එහෙනම් යම් කිසි කේන්ති යනවා නම් කරන්න ඕනේ මොකද්ද? මෛත්‍රී කරන්න පුරුදු වෙන්න ඕනේ. දැන් ඒතර මෛත්‍රිය කියලා කියන්නේ බොහෝම විශ්ව සාධාරණ එකක්. එතන සීමාවක් නැහැ. ඒ වගේ මහපව අපිට උදව් කරයි කියලා බලාපොරොත්තු නැහැ. ඒතර ඒ වගේ මිත්‍රත්වයක් තමයි මෛත්‍රිය කියන කාරණය ඇතුලේ තියෙන්නේ. එහෙමනම් අපි අර කියන වචන ටික ඇතුලේ ඒ දේ සිද්ධ වෙනවාද? අපිට කියන්න ලේසි බොහෝම පහසුවෙන් සියලු සත්වයන් දුක් වෙත්වා කියලා. සියලු සත්වයන් නිරෝගී වෙත්වා කියලා කියන්න බොහොම පහසුයි. හැබැයි පින්නතුනි අපි දන්නවා අපේ සමාජේ ඕනතරම් අය ඒ මෛත්‍රිය කරා කියලා අපිට යහපතක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වචනයෙන් කරන මෛත්‍රියේ යම්කිසි යහපතක් තියෙනවා. අපි ඒක පසුව සාකච්ඡා කරමු. ඒ වචනයෙන් කියන මෛත්‍රිය කොහොමද වටිනාකමක් එතන තියෙන්නේ කියලා. දැන් අපි කල්පනා කරලා බලමු. අපි හිතමු යම්කිසි කෙනෙක් එයා මත්පැන් මත්ද්‍රව්‍ය ආදී පාවිච්චි කරනවා. ඒ වගේ කෙනෙකුටත් පුළුවන් අර නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා කියලා. හැබැයි අපි දන්නවා තමන් එතනදී නිදුක් වෙන්නෙත් නෑ, එයාගේ දුක් නැති වෙන්නෙත් නෑ, එයාගේ රෝග නැති වෙන්නෙත් නෑ. මොකද එයා මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක්. එහෙම කෙනෙකුගේ රෝග නැති වෙන්නේ කොහොමද? එයාගේ එන්න රෝග තව තවත් වැඩි වෙනවා. දුක වැඩි වෙනවා. එහෙමනම් අපි දන්නවා මෛත්‍රිය කියලා කියන්නේ වචනයෙන් කියවන දෙයක් විතරක් නෙවෙයි.
ඒක අපි ප්‍රායෝගිකව කරන්න ඕන දෙයක්. දැන් බලන්න අපි හිතමු දැන් අපිට කරන්න පුළුවන් දේ තමයි ලෝකේ ජීවත් වෙන සියලුම දෙනා අපි නිදුක් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා නම්, නිරෝගී වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා නම්, අපි එහෙනම් ප්‍රායෝගිකව කරන්න ඕන දෙයක් තියෙනවා. මොකද්ද? අනිත් අය සුවපත් වෙතිය තුලින් අපි ක්‍රියාත්මක. සාමාන්‍යයෙන් එළවලු ටිකක් විකුණන කෙනෙක්, පළතුරු ටිකක් විකුණන කෙනෙක්, අපි සාමාන්‍යයෙන් බැලුවොත් අපි වෙනදට ගිහිල්ලා බලන්නේ වස විසෙන් තොර වස විස ගහලා නැති කෙසෙල් ටිකක්, ගස්ලපු ගෙඩියක්. ඇයි අපි එහෙම විමසිල්ලෙන් බලන්නේ? අපි දන්නවා ඒ වගේ වස විස දේවල් ගත්තොත් ඒක අපේ ශරීරයට හානි කරයි. එතකොට මේ ලෝකේ කොයිතරම් දේවල් වස විස සහිත දේවල් මිනිස්සුන්ට අලෙවි කරනවද, විකුණනවද? ඒවා කාලා මිනිස්සු කොයිතරම් ලෙඩ වෙනවද, මැරෙනවද? එහෙමනම් එතන කොහෙද මෛත්‍රියක් තියෙන්නේ? මෛත්‍රිය තියෙන්න ඕනේ තමන් කරන වෙළඳ ව්‍යාපාරය ඇතුලේ තියෙන්න ඕනේ. ගුරුවරයෙක් නම් ඒ උගන්වන ගුරුවරයාගේ ඉගැන්වීම් ක්‍රියාවලිය ඇතුලේ මෛත්‍රිය තියෙන්න ඕනේ. ඒක ප්‍රායෝගිකව කරන්න ඕන දෙයක්. ආයතනයක ප්‍රධානියෙක් නම් එයාගේ සරපරුෂ භාවය නැති වෙලා එයා මෛත්‍රියෙන් අනිත් අයත් එක්ක. එහෙම නැතුව අපි වචන ගොඩක් උච්චාරණය කරලා අපිට අවශ්‍ය විදිහට අපි කටයුතු කරනවා නම් එතන ඇති මෛත්‍රියක් නේ. බලන්න අපේ සමාජයේ කොයිතරම් මිනිස්සු ප්‍රමාණයක් අල්ලපු ගෙදර මිනිස්සුත් එක්ක තරහද? විශේෂයෙන් ලංකාවේ ගත්තොත් බහුතරයක් දෙනා තමන්ගේ අල්ලපු ගෙදර මිනිස්සුත් එක්ක තරහයි. ඒතකොට කවදා හරි තමන්ට විපතක් වුණොත් අර දුර ඉන්න නෑදෑයෝ නෙමෙයි එන්නේ, ළඟ ඉන්න මිනිස්සුයි එන්නේ. හැබැයි ඒ මිනිස්සුත් එක්ක. එහෙමනම් පින්නතුනි, මෛත්‍රිය කියලා කියන්නේ අපේ ජීවිතයේ අපි ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න ඕන දෙයක්. ඒක අපි වචන ගොඩක් කියවලා පැත්තකින් තියලා ජීවත් වෙන එකක් නෙමෙයි. ඉතින් අපේට මෙතෙන්දී තව වටිනා සූත්‍ර දේශනාවක් තියෙනවා. අපි හැම කෙනෙක්ටම කටපාඩම් සූත්‍ර දේශනාවක්, කරණීය මෙත්ත සූත්‍රය. මේ සූත්‍රයේ වචනෙම තියෙනවා මෙත්ත කියන වචනයක්, කරණීය කියලා වචනයක්. එතනම පැහැදිලි වෙනවා මෛත්‍රිය කියවන දෙයක් නෙමෙයි, ප්‍රායෝගිකව කරන දෙයක්. ඒත් අපිට බුදුහාමුදුරු දේශනා කරනවා මේ මෛත්‍රිය අපි කොහොමද කරන්නට ඕනේ? බුදුහාමුදුරු අපිට දේශනා කරා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා වචන කිහිපයක් මේ කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන්. ඒ වචනේ වේලිය සඳහන් වෙන්නේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියන එකයි. දැන් බලන්න මේ ලෝකේ මොන ආගමේද සියලුම සත්වයන් සුවපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ? සමහර වෙලාවට අපිට ඇහෙනවා මේ ලෝකේ තියෙන සෑම ආගමක්ම එකයි ආගමෙම හොඳ දේවල් නේ කියන්නේ කියලා කියවෙන වචන ප්‍රකාශ අපිට අහන්න ලැබෙනවා. හැබැයි යම් කිසි කෙනෙක් අපෙන්ට එහෙම අපිට දෙන්න උත්තරයක් තියෙනවා කරණීය මෙත්ත සූත්‍රයේ. මොකද්ද? බෞද්ධ දර්ශනයේ පැහැදිලි කරන්නේ සියලුම සත්වයෝ සූපත් වෙන්න කියලා. සියලු සත්වයෝ සූපත් වෙන්න විතරක් නෙමෙයි බෞද්ධ දර්ශනයේ පැහැදිලි කරන්නේ. එතන සඳහන් කරනවා දුර ඉන්න සත්වයෝ, ඒ වගේම ළඟ ඉන්න සත්වයෝ, නුදුර ඉන්න සත්වයෝ, ඒ වගේම භූතාවා සම්භවේසීවා කියන වචනය ඉතාම වැදගත්. භූත කියලා කියන්නේ මෙතනදී ඉපදිලා ඉන්න සත්වයෝ. සම්භවේසීවා කියලා කියන්නේ ඉපදෙමින් ඉන්න සත්වයෝ. දැන් බලන්න ලෝකේ මොන ආගමේද මෛත්‍රී කරන්නේ? ගොඩාක් ආගම් වල මිනිස්සුන්ට මෛත්‍රී, ඒ වගේම තමන්ට පරිභෝජනය සඳහා අවශ්‍ය සත්තු ටික ඝාතනය කරනවා, මරාගෙන කනවා. තමන්ට උදව් කරන අයට විතරක් මෛත්‍රී කරනවා. හැබැයි බෞද්ධ දර්ශනයේ මිනිස්සුන්ට කරන්නේ, සත්වයන්ට විතරක් නෙවෙයි මෛත්‍රී කරන්නේ. බෞද්ධ දර්ශනයේ මෛත්‍රිය බොහොම විශ්වව්‍යාප්ත එකක්. එතනදී ඉපදෙමින් ඉන්න සත්වයන්ට මෛත්‍රී කරනවා. කොහොමද අපි ඉපදෙමින් ඉන්න සත්වයන්ට මෛත්‍රී කරන්නේ? ඔබ අහලා තියෙනවා ජපානයේ දෙවන ලෝක යුද්ධයේදී හිරෝසිමා නාගසාකි කියන නගර දෙකකට පරමාණු බෝම්බ දැම්මා. සු ඇතුළු සියලු සත්වයන් අංග විකල මිනිස්සු සත්වෝ ඇටින් උපත ලබනවා. බලන්න අවුරුදු 60 70කට කලින් පරිසරයට කරපු විපාකයක ප්‍රතිඵල
අද උපදින සත්වයන් භුක්ති විඳිනවා. එහෙමනම් අද දවසේදී අපි යම්කිසි හානියක් පරිසරය වෙනුවෙන් කරනවා නම් ඒක ඉපදෙමින් එහෙමනම් අද දවසේදී අපි කරන සෑම ක්‍රියාකාරකමක් පිළිබඳවම අපි බොහෝම සැලකිලිමත් වෙන්නට ඕනේ. ඉතින් ඒ වගේ බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරා මේ වගේ මෛත්‍රියක් කරන්න අපි හිත හදාගන්නේ කොහොමද? දැන් අපි ගොඩාක් වෙලාවට කියනවා හාමුදුරුවනේ මං ඒ අවස්ථාවේ ගොඩාක් ඉවසුවා. මට ඉවසගෙන ඉන්න බැරි වුණා. ඒ බැරිම අවස්ථාවේ තමයි මම ගැහුවේ. ඒ බැරිම අවස්ථාවේ තමයි මම බැන්නේ. ඒ බැරිම අවස්ථාවේ තමයි මම ඔහුව ඝාතනය කරේ. විශේෂයෙන් බන්ධනාගාරයේ සිද්ධ කරන වලදී මිනිස්සු අපිට කියන දෙයක් තමයි හාමුදුරනේ මට තත්පරයක් ඉවසන්න පුළුවන් වුණා නම් මට විනාඩියක් ඉවසගෙන ඉන්න පුළුවන් වුණා නම් අද මම දුක් විඳින්නේ නැහැ. මගේ පවුලේ මිනිස්සු අනිත් අය දුක් විඳින්නේ නැහැ. අද මමත් ඒ මිනිස්සුත් විපතටපත් උනේ මට විනාඩියක් ඉවසගෙන ඉන්න බැරි වෙච්ච හින්දා කියලා මිනිස්සු කියනවා. එහෙනම් කල්පනා කරලා බලන්න ඔය සාමාන්‍ය ඉවසීම ඕන කෙනෙකුට කරන්න පුළුවන්. මේ අසීරු අවස්ථාවේ ඉවසන්නයි. එහෙමනම් බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරනවා අමාරුවෙන් අපහසුයෙන් හදාගත්ත මේ මෛත්‍රී සහගත සිත රැකගන්නේ කොහොමද? මොකද ගොඩාක් අය මේ හිත රැකගන්න උදව් කරන අය නෙමෙයි. අපිට ඇස් දෙකට පේන දේවල්, කන් දෙකට ඇහෙන දේවල්, ගඳ සුවඳ, ඒ වගේ මිනිස් ක්‍රියාවක් කරද්දී මෛත්‍රියෙන් අපිට ඉන්න ඉඩ දෙන්නේ නැහැ ගොඩක් අය. හැබැයි අපි කල්පනා කරන්න ඕනේ මෛත්‍රී සහගත සිත අපි රැකගන්නේ කොහොමද කියලා. කර්ණීය මෙත සූත්‍රයේදී බුදුහාමුදුරු දේශනා කරනවා මාතා යතා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ. ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවය අපරිමාණ. අම්මා කෙනෙක් තමන්ගේ එකම පුතා රැකගන්නේ කොහොමද? අන්න ඒ විදිහට උත්සාහයෙන් අපි හිතමු අම්මා කෙනෙක් ඉන්නවා ඒ අම්මට දරුවෙක් නැහැ. ඉතින් බලන්න දරුවෙක් බලාපොරොත්තුෙන් ඒ අම්මා නොකරන දෙයක් නැහැ. ප්‍රතිකාර කරනවා, ඒ වගේම ශාන්ති කර්ම කරනවා. අපි හිතමු ඒ වගේ අම්මා කෙනෙකුට අතිසියෙම කුසේ පිළිසිඳ ගන්නවා දරුවෙක්. ඒ දරුවා කලලයේ ටිකෙන් ටික වැඩෙනකොට වෛද්‍යවරු පරීක්ෂා කරලා බලලා මේ දරුවා යම් කිසි කායික ආබාධයක් ඇති දරුවෙක්. මේ දරුවා ඉපදෙනවා. වෛද්‍යවරු කියනවා වැඩි කාලයක් මේ දරුවා ජීවත් වෙන්නේ නැහැ. අවුරුද්දයි ජීවත් වෙන්නේ, අවුරුදු 2යි ජීවත් වෙන්නේ. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා, මේ වගේ රෝගයක් තියෙනවා. මේකට ඔපරේෂන් එකක් කරොත් ලක්ෂ ගාණක් වියදම් වෙනවා. හැබැයි ඒක කරත් ජීවත් වෙන්නේ කෙටි කාලයයි. මේ අම්මා මේ තාත්තා මොකද කරන්නේ? අර දරුවව පැත්තකට විසි කරනවද? කරනවද? ප්‍රතිකාර නොකර ඉන්නවද? එහෙම කරන්නේ නැහැ. තමන් ළඟ තියෙන සියලු සේසත විය පැහැදම් කරලා බේත් කරනවා, ඔපරේෂන් එක කරනවා. ඒ සල්ලි මදි නම් තමන්ට විකුණන්න පුළුවන් දේවල් සියලුම දේවල් විකුණනවා. යාන වාහන විකුණනවා, ඉඩ කඩම් විකුණනවා, ගේ දොර විකුණනවා. අවසානයේ තමන්ගේ ආත්ම ගරුත්වයක් පැත්තකින් තියලා පාරේ හිඟමන් යදිලා හරි මේ දරුවා සූපත් කරගන්න සල්ලි හොයනවා. හැබැයි ඒ ආත්ම ගරුත්වයේ පැත්තකින් තියලා හරි සල්ලි හොයන්නේ මේ දරුවාට තියෙන ආදරය නිසා. එහෙමනම් බුදුහාමුදුර අපිට දේශනා කරනවා අපේ මෛත්‍රී සහගත සිත රැකගද්දීත් උන්න ඔය වගේ කරදර වලට අපිට වහාන්න සිද්ධ වෙනවා. ඔය වගේ දේවල් අපිට ඉවසාගෙන ඉන්න සිද්ධ වෙනවා. මොකද හිත අපේ හිත රැකගන්න ඕනේ. ඒ නිසා අපිට අපේ මෛත්‍රී සහගත සිත රැකගන්නට කටයුතු කරන්න ඕනේ තමන් විසින්මයි. මොකද ඒක අනිත් අය අපිට උදව් කරනවා වෙන්නත් පුළුවන්, නොකරනවා වෙන්නත් පුළුවන්. ගොඩාක් අය අපිට කරන්නේ අපිව කේන්ති ගස්සවන වැඩ. හැබැයි අපි එතනදී ඉවසාගෙන අපේ මෛත්‍රී සහගත සිත රැකගන්න ඕනේ. ඉතින් බලන්න බුදුහාමුදුර අපිට දුන්නු උපදේශය. තරහව පාලනය කරන්න දීපු පළවෙනි උපදේශය තමයි මෛත්‍රී කරන එක. එතකොට මෛත්‍රියට විරුද්ධ දේ තමයි තරහව. එහෙමනම් අපි මෛත්‍රී කරන්න ගත්තට පස්සේ මේ ලෝකේ ජීවත් වෙන සියලුම දෙනා, සියලු සත්වය අපේ මිත්‍රයෝ හැටියට අපි හිතනවා නම් ඒ වගේ කෙනෙකුට අපිට වෛර කරන්න හිතෙන්නේ නැහැ. ඒ වගේ කෙනෙක්ගෙන් අපිට පරිගන්න හිතෙන්නේ නැහැ.
ඒ වගේ කෙනෙක්ට කුහකකම් පාන්න අපිට හිතෙන්නේ නැහැ. ඒ වගේ සතෙක් මරාගෙන කන්න හිතෙන්නේ නැහැ. ඔන්න බලන්න මෛත්‍රී සහගත සිතේ තියෙන වටිනාකම. ඒ නිසා බුදුහාමුදුර අපිට දේශනා කරනවා ඔබට තරහ යනවා නම් ඔබ ඉස්සෙල්ලාම කරන්න ඕන දේ තමයි මෛත්‍රී කරන්න පුරු වෙන එක. ඉතින් අපිට මේ විදිහට මෛත්‍රී කරන්න පුළුවන් නම් ඒ වගේ මෛත්‍රී සහගත සිතක් හදාගෙන ප්‍රායෝගිකව මෛත්‍රී ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. එහෙමනම් අපේ මේ මෛත්‍රිය අපි රැකියාව කරන ආයතනය තුල ඒ ඉන්න මිනිස්සු එක්ක අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. පාරේ යවිදිනකොට මේ මෛත්‍රිය අපි ළඟ තියෙන්න ඕනේ. බස් එකේ යනකොට කෝච්චි යනකොට අපිට මේ මෛත්‍රිය තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒක ජීවිතේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන දෙයක්. එහෙම කරන කෙනෙකුට කවදාවත් අර එළවලු ටිකකට වසවිස දාලා දෙන්න හිතෙන්නේ නැහැ. කරන්න බෑ වැඩි. මොකද තමන්ගේ යාළුවෝ රෝගීන් කරන්න හිතෙන්නේ නැහැ. කරන්න බෑ. මරන්න හිතෙන්නේ නැහැ. මරන්න බෑ. එළවලු ටිකට වසවිස දාලා විකුණන්න බෑ. මේ මහ පොළොවට වසවිස එකතු කරන්න හිතෙන්නේ නැහැ. ඒක අනික් සතුන්ට හානියක්. ඒ වගේම පරණ දේවල් විකුණන්න හිතෙන්නේ නැහැ. නරක වෙච්ච දේවල් බොරු කරලා විකුණන්න හිතෙන්නේ නැහැ. බලන්න ඒ වගේ මෛත්‍රියක් මේ ලෝකේ මිනිසු ක්‍රියාත්මක කරනවා නම් එතන කොයිතරම් ධාර්මික සමාජයක් නිර්මාණය වෙනවාද? ඒ නිසා බුදුහාමුදුරුව අපිට කේන්තිය පාලනය කරගන්න දීපු පළවෙනි උපදේශය තමයි මේ මෛත්‍රිය. දෙවෙනි උපදේශය බුදුහාමුදුරුව අපිට දේශනා කරනවා ඔබට කේන්ති යනවා නම් ඔබ කරන්න ඕන දෙවෙනි කාරණය තමයි කරුණාවන්ත වෙන්න පුරුදු වෙන්න ඕනේ. කරුණාව කියන වචනේ. දැන් අපි ඉස්සෙල්ලා පැහැදිලි කරේ මෛත්‍රිය කියන වචනේ. දැන් අපි පැහැදිලි කරන්නේ කරුණාව කියන වචනය. දැන් අපි ඉස්සෙල්ලාම පැහැදිලි කරන්න ඕන තවත් කාරණයක් තමයි මේ බෞද්ධ දර්ශනයේ තියෙන වචන අපි හරි හැටි තේරුම් ගන්න ඕනේ. නිවැරදිව තේරුම් ගන්න ඕනේ. ඒ වචන අපි තේරුම් ගත්තේ නැත්නම් අපි කරන්නේ අපිට හිතෙන දේවල් අපි කරන්නේ. ඒව නිවන සඳහා අදාළද නැද්ද කියලා අපි තේරුම් ගන්නෙත් නැහැ. මොකද අපිට මාර්ගය පැහැදිලි නැත්නම් අපිට ඕන කරන දේවල් ටිකක් අපි කරලා අපි හිතනවා මේක තමයි නිවන කියලා. ඒතර මෛත්‍රී කියන වචනේ අපි පැහැදිලි කරන්නට යෙදුනා. කරුණාව කියලා කියන්නේ තව කෙනෙක් විපතටපත් වුණාට පස්සේ මිනිසෙක් වෙන්න පුළුවන්, සත්වයෙක් වෙන්න පුළුවන්. යම් කිසි කෙනෙක් විපතටපත් වුණාට පස්සේ ඒ තැනැත්තා ඒ විපතෙන් ගලවා ගන්න උදව් කරන්න ඕනේ කියලා අපිට සිතුවිල්ලක් ඇති වෙනවා නම් අන්න ඒකට අපි කියනවා කරුණාව කියලා. දැන් අපි සාමාන්‍යයෙන් හිතන්නේ යම් කිසි කෙනෙක් විපතටපත් වුණාට පස්සේ අපි කරන්නේ අඬන එක. විපතටපත් වෙච්ච කෙනත් අඬනවා අපිත් අඬනවා. දැන් මලගෙවල් වල අපිට දකින්න ලැබෙන මේ වගේ දෙයක් නේ. ඉතින් මලගෙදරක මිනිස්සු අඬනකොට යන අයත් අඬන්න හුරු වෙලා ඉන්නවා. ඒ මලගෙදර ඉන්න මිනිස්සු ටික අඬන්නේ නැත්නම් අපි හිතනවා මේ මිනිස්සුන්ට කිසිම ගාණක් නැහැ කියලා. අම්මා මැරිලා කිසිම ගාණක් නැහැ. තාත්තා මැරිලා කිසිම ගාණක් නැහැ. ඉතින් අපි යන අයත් බැන එනවා කිසිම ගාණක් නැහැ කියලා. නමුත් පින්නතුනි ඒ වගේ විපතකටපත් වුණාට පස්සේ අපි කරන්න ඕන දේ අඬන එක නෙමෙයි. අඬනවා කියන එක වංචනික ධර්මයක් හැටියටයි බුදුහාමුදුර අපිට දේශනා කරලා තියෙන්නේ. ඒක අපිටම කරගන්න වංචාවක්. මොකද ඒකෙන් අපිටවත් තවත් කෙනෙකුටවත් යහපතක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් බලන්න පාංශුකූලේට හාමුදුරුව වඩිනවා. හාමුදුරුව වැඩලා අර අඬන මිනිස්සු ටික සනසවනවා. ඒ සනසවන්නේ කොහොමද? මේ මරණය කියන දේ පොදු ධර්මතාවයක් හැටියට උන්වහන්සේලා පැහැදිලි කරලා. ඒකට උපයෝගී කරගන්නේ ධර්මය. එහෙමනම් අපිත් බලන්න ඕනේ ඇත්තටම මේ తాවකාලික විසඳුම් දෙන එක නෙමෙයි යම් කිසි කෙනෙක් විපතටපත් වුණාට පස්සේ කොහොමද දීර්ඝකාලීන විසඳුමක් ලබා දෙන්නේ කියලා. ඉතින් ඒ නිසා අපි මෙතනදී මේ කරුණාවත් එක්කලා අපිත් එක්ක තව සම්බන්ධ වෙන්න ඕන කාරණයක් තියෙනවා ප්‍රඥාව. මොකද අපි හිතමු යාචකයෙක් කෙනා අපි ළඟට, හිඟන්නෙක් කෙනා අපි ළඟට. අපිට රුපියල් 10ක් දෙන එක හරි ලීසි වැඩක්. ඒක අමාරු වැඩක් නෙමෙයි. ඉතින් දකින්න බලන කෙනෙක් හිතනවා මේක තමයි උදව්ව කියලා. හැබැයි එයා හෙටත් දෙනවා, අනිද්දාත් දෙනවා, තව අවුරුද්දකිනුත් දෙනවා. එයාගේ ඒ දුක එතෙන්දි විසඳුනේ නැහැ. අපිට පුළුවන් නම් ඒ වගේ කෙනෙක් අපි ළඟට ආවට පස්සේ යත් එක කතා කරලා ඇයි ඔය වගේ තත්වයකටපත් උනේ කියලා. ඒකට හේතු ටික අහලා අන්න ඒ හේතුව නැති කරන්න විසඳුමක් දෙනවා නම් ඒක තමයි වටින්නේ. ඉතින් අපිට බුදුහාඳුරු කරෙත් ඒකයි.
මේ සාංශාරික දුකට වැටුණු සත්වයන්ට බුදුරජාණන් වහන්සේ මොකද කරේ? බුදුරජාණන් වහන්සේ ඒ දුකෙන් නිදහස් වෙන්න මාර්ගය පැහැදිලි කරලා දුන්නා. ඒක තමයි ප්‍රඥාවන්ත කෙනෙක් කරන්නේ. ඉතින් ඒ නිසා කරුණාව කියලා කියන්නේ අපි අර අනිත් අයත් එක්ක අඬන එක නෙමෙයි. ඒකට අපි පැහැදිලි උත්තරයක් හොයලා දෙන එක. ඒ නිසා මේ ධර්මයේ තියෙන වචනත් හරියට අපි තේරුම් ගන්න ඕනේ. මොකද මේවා pāli වචන. ඒ pāli වචනවල තේරුම හරියට දන්නේ නැත්නම් දේශකයෝ ශ්‍රාවකයෝ එයින් බරපතල අකුසලයක් සිද්ධ කරගන්නවා. ඒ වගේම හානියකුත් කරනවා. ඉතින් අපිට මේ කාලේ වෙනකොට ඒ වගේ සිදු කරන හානිත් දැක ගන්න පුළුවන්. මොකද සමහර වෙලාවට ඒ අයට ඇහෙන්නේ මේ වචන දන්නේ නැති නිසා, pāli භාෂාව දන්නේ නැති නිසා ශබ්දය විතරයි. ඒතකොට ශබ්දෙට තේරුම් දෙන්න යනවා. ඒක වැරදි දෙයක්. මොකද ඕනම භාෂාවක සිංහල භාෂාව වෙන්න පුළුවන්, pāli භාෂාව වෙන්න පුළුවන්, ඉංග්‍රීසි භාෂාව වෙන්න පුළුවන්, ඉතාලි භාෂාව වෙන්න පුළුවන්. ඕනම භාෂාවක සමහර වචන වලට තේරුම් දෙකක් තුනක් හෝ වැඩි ගාණක් තියෙනවා. සිංහල භාෂාවෙත් එහෙමයි, pāli භාෂාවෙත් එහෙමයි. ඉතින් ඒ නිසා ඒ අල්ප ප්‍රාණ මහ ප්‍රාණ අකුරු එනකොට එකම වචනේ මොනවාද තේරුම වෙනස් වෙනවා. දැන් උදාහරණයක් ඇටියට පැහැදිලි කරොත් බුදුරජාණන් වහන්සේ ලෝක කියන පදයට තේරුම් දෙකක් සඳහන් වෙනවා. සමහර තැන්වල අපි මේ කියන ලෝකයටම ලෝක කියන තේරුම පාවිච්චි වෙනවා. තවත් සමහර තැනක පුද්ගලයෙකුගේ ශරීරය පිළිබඳව පැහැදිලි කරද්දී මේ බබයක් වෙච්ච පමණ වූ ශරීරයට බුදුහාමුදුරුවෝ ලෝක කියන පදේ පාවිච්චි කරලා තියෙනවා. ඒක අපි සිංහල වචනකින් මේ කාරණේ පැහැදිලි කරගත්තොත් සිංහල භාෂාවේ තියෙනවා පායනවා කියලා වචනයක්. පායනවා කියන වචනේ තේරුම යම් කිසි කෙනෙකුට නිවැරදිව කියන්න පුළුවන්ද? මම හිතනවා ඒක එහෙම කිව්වොත් නිවැරදි නෑ. ඒක වැරදි. අපි කියනවා සාමාන්‍යයෙන් අවුව පායනවා කියලා. අවුව පායනවා කියලා කියන්නේ අවුව තියෙනකොට අපි කියන්නේ. අපි කියනවා වැස්ස පායනවා කියලා. ඒ කියන්නේ වැස්ස නැති වෙනකොටයි අපි කියන්නේ. ඒක බලන්න ඇතිවීම සහ නැතිවීම කියන විරුද්ධ තේරුම් දෙන දෙතනක මේ එකම වචනේ යෙදෙනවා. එතකොට අර අනිත් වචනය ගැන දන්නේ නැතුව පායනවා කියන වචනයට අපි ඇති වෙනවා කියලා තේරුම දුන්නොත් වැරදි. නැති වෙනවා කියලා තේරුමක් දුන්නොත් එතනත් වැරදි. ඒ නිසා pāli භාෂාවෙත් ඒ විදිහට තියෙනවා. ඉස්සෙල්ලා අපි පළමුව ඒ වචනේ තේරුම් ගන්න ඕනේ. ඉතින් අපි ගොඩාක් වෙලාවට උච්චාරණය කරන මේ pāli භාෂාවේ වචනත් වැරදි. අපි සාමාන්‍යයෙන් පිරිත් දේශනා හැම කරද්දී අපිට ඇහෙනවා සමහර අය උච්චාරණය කරනවා නක්කත්තයක්ක භූතානං පාපග්ඝ නිවාරණං පරිත්තස්සානුභාවේන. මොනේ කියන්නේ නක්කත්තයක් නැකත් වලින් ඒ වගේ පාපී ග්‍රහයන්ගෙන් වෙනත් තියෙන දෝෂ පරිත්තස්සානුභාවන පිරිතේ අහනුභාවයෙන් හන්තු තේ සංපද උපේදී උපද්‍රව හන්තු කියන පදේ තේරුම නැසේවා කියන එක. සමහර අය උච්චාරණය කරනවා හොන්තු තේ සංපද වේ. හොන්තු කියන්නේ වෙත්වා කියන තේරුම. ඒතර අපි මෙච්චර වෙලාවක් පිරිත්තිය උපද්‍රව වෙත්වා කියලාද ප්‍රාර්ථනා කරන්න ඕනේ. උපද්‍රව නැති වෙත්වා කියලාද ප්‍රාර්ථනා කරන්න ඕනේ. බලන්න එතකොට හොන්තු කියලා වචනයක් එතන පාවිච්චි කරොත් සම්පූර්ණ තේරුම වැරදි. අර පිරිත් ගාථාවේ සම්පූර්ණම තේරුම වැරදි. එහෙනම් හන්තු කියන වචනය එතන පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ඒ වගේ වචන අපිට ඇහිලා තියෙනවා ගොඩාක් අපේ ශ්‍රාවකයෝ ඒ විදිහට වැරදි වචන පාවිච්චි කරනවා. ඒ නිසා අපි නිවැරදි වචන උච්චාරණය කරන්න හුරු වෙන්නට ඕනේ. ඒකට යම්කිසි පාලි දැනුමකුත් අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි පාලි භාෂාව ඉගෙන ගැනීම කෙරෙහි උනන්දුවක් ඇති කරගන්න ඕනේ. දැන් ඒවට පහසුකමත් ඕන තරම් තියෙන නිසා. මොකද අපේ ත්‍රිපිටකයේ තියෙන්නේ පාලි භාෂාවේ. ඉතින් සමහර වෙලාවට වයස්ගත වෙලා යම්කිසි කෙනෙක් පැවිදි භාවයටපත් වෙලා අර ඇහිච්ච වචන ටිකක් අල්ලන් ධර්මය මේකයි නිවන මේකයි කියලා කියනවා නම් එතන සම්පූර්ණයෙන්ම විකෘතියක් සිද්ධ වෙන්නේ. ඒ නිසා මෛත්‍රිය කියන වචනයට නිවැරදි තේරුමක් තියෙනවා. කරුණාව කියන වචනයට නිවැරදි තේරුමක් තියෙනවා. ඒතර බුදුහාමුදුරුවෝ යම්කිසි කෙනෙකුට කේන්ති යනවා නම් ඒ කේන්තිය සම්පූර්ණයෙන් නැති කරගන්න නම් දේශනා කරපු දෙවැනි කාරණය තමයි කරුණාවන්ත භාවය කියන එක. එහෙනම් අපි දන්නවා
කරුණාව කියලා කියන්නේ අපි මේ తాවකාලිකව කරන උදව්ව විතරක් නෙමෙයි. එතනින් නතර වීම නෙමෙයි. දුකටපත් වෙච්ච විපතටපත් වෙච්ච සැබෑ හේතුව හොයලා ඒ සැබෑ හේතුව නැතිකරන්න උදව් කරන එක. ඊළඟට බුදුරජාණන් වහන්සේ තුන්වෙනි කාරණේ හැටියට පැහැදිලි කරනවා යම් කිසි කෙනෙකුට කේන්ති යනවා නම් එයා කරන්න ඕන තුන්වෙනි කාරණය තමයි උපේක්ෂා සහගත වෙන එක. උපේක්ෂා සහගත වෙන එක. මොකක්ද උපේක්ෂා සහගත භාවය කියන්නේ? අපි සරලව සිංහලෙන් තේරුමක් දුන්නොත් මධ්‍යස්ථ භාවය, මැදහත් භාවය. ඉතින් අපි අර මුලින් කිව්වා වගේ සමහර අයට ආයතනය තුල සේවය කරද්දී, රැකියාව කරද්දී ඒ ඉන්න අයත් එක්ක කේන්ති යනවා. Taman බොහෝම පිළිවෙලට වැඩ කරනවා, අනිත් අය කරන්නේ නැහැ. ඒ වගේම Taman කොයිතරම් හොඳට වැඩ කරත් Tamanට බැනුම් අහන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ කාරණා කියන අපිටත් ඇවිදින් ගොඩාක් අය කියලා තියෙනවා. හාමුදුරනේ මම බොහෝම අවංක කෙනෙක්. මම වැරදි කරන්නේ නැහැ. මම ඊටාම හොඳින් මගේ සේවය කරනවා. හැබැයි ප්‍රධානිය මට බනිනවා කියලා. ඉතින් බුදුහාමුදුර අපිට දීපු උපදේශය තමයි උපේක්ෂා සහගත භාවය. ඉතින් මම මෙතනදී ඔබට යෝජනා කරනවා ඔබ සිහිපත් කරන්න ඕන කාරණයක්. සිහිපත් කරන්න ඕනේ කාරණය තමයි අපේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඒ වගේ අසීරු අවස්ථාවක මෙනෙහි කරන්න. ඇයි බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේදී අපි මෙනෙහි කරන්නේ? බුදුහාමුදුරුවෝ අපිට දේශනා කළා තියෙනවා නත්ති ලෝකේ අනින්දිතෝ කියලා වචනයක්. මොකද්ද? මේ ලෝකේ ගැරහුමට නින්දාවට භාජනය නොවුණු කෙනෙක් හොයාගන්න නැහැ. ඒ කියන්නේ අපි හැම කෙනෙක්ම වෙනුම් අහලා තිනවා කාගෙන් හරි. අපි හැම කෙනෙක්ම වෙනුම් අහලා තියෙනවා. හොඳට හිටියත් වෙනුම් අහනවා, නරකට හිටියත් වෙනුම් අහලා තියෙනවා. ඉතින් වැරද්දකට බැන්නට ඒක අපි ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. සමහර වෙලාවට අපි නිවැරදිව ජීවත් වුණත් අපිට වෙනුම් අහන්න සිද්ධ වෙනවා. ඒ වගේ වෙලාවක ඔබ අපේ බුදුරජාණන් වහන්සේ මෙනෙහි කරන්න. ඇයි බුදුහාමුදුරුවෝ පිළිබඳව අපි මෙනෙහි කරන්නේ? දැන් බලන්න බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙනවා අවුරුදු 35 දී. උන්වහන්සේ අවුරුදු 80 දී පිරිනිවන් පානවා. අවුරුදු 45ක් මේ සියලුම ලෝක සත්වයා වෙනුවෙන් උන්වහන්සේ ධර්මයේ දේශනා කරා, සේවය කරා. බුදුරජාණන් වහන්සේ දවසකට පැය 2ක් පමණක් සැතපීලා අලුයම් කාලේ උන්වහන්සේ හොයලා බලනවා, කල්පනා කරනවා අද මම කාටද උදව් කරන්නේ, උපකාර කරන්නේ කියලා. දැන් බලන්න ඔබගෙන් යම් කිසි කෙනෙක් උදව්වක් ඉල්ලුවොත් ඔබ ගොඩාක් වෙලාවට කරන්නේ ඒ ඉල්ලපු උදව්ව මග හැරලා අර මිත්‍රත්වය රැකගෙන ජීවත් වෙන්න. ඉතින් අපි ඒකට උත්තර ගොඩාක් කියනවනේ. සල්ලි කීයක් හරි ඉල්ලුවොත් කියනවා ඔයානේ මගේ ගිය සතිය ඉල්ලුවා නම් මට දෙන්න තිබ්බා. එහෙම නැත්නම් ඊයේ ඉල්ලුවා නම් දෙන්න තිබ්බා. එහෙම නැත්නම් තව සති දෙකකින් තුනකින් අර අවශ්‍යතාවය ඒ පුද්ගලයාගේ මග හැරලා අපි ගැලවෙන්න කරුණු කියනවා. අනිත් උදවුනුත් එහෙම තමයි. ඉතින් ඒ නිසා අපි කරන්නේ මග හැරලා යන්න කරුණු හොයන එක. බුදුහාමුදුරු කරේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ කරුණු හොයලා බලනවා උදව් කරන්නේ කාටද කියලා. උදව් කරන්නේ කොහොමද කියලා උන්වහන්සේ හොයලා බැලුවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ වගේ අවුරුදු 45ක් සේවය කරා. හැබැයි බුදුරජාණන් වහන්සේ එහෙම සේවය කරත් උන්වහන්සේටත් නොයෙකුත් බාධා හිරිහැර වලට මුහුණ පාන්න සිද්ධ වුණා. බුදුරජාණන් වහන්සේටත් එවැනි කරදර වලට මුහුණ පාන්න සිද්ධ වුණා. ඒතර බුදුරජාණන් වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ගැන අපි කියද්දී අපි සඳහන් කරන දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ රහසින්වත් පව් නොකළසේක කියලා. බුදුරජාණන් වහන්සේ රහසින්වත් පාපයක් කරේ නැහැ. දැන් බලන්න අපි කොයිතරම් පව් වැඩ කරලා ඒ පව් වැඩ අපි හංගගෙන ජීවත් වෙනවද කියලා. හැබැයි බුදුහාමුදුරුවෝ එහෙම දෙයක් කරේ නැහැ. සිතුවිල්ලකින්වත් පාපයක් කරේ නැහැ. අනිත් අයට උදව් කරන එක තමයි මේ අවුරුදු 45ේම කරේ. හැබැයි බුදුරජාණන් වහන්සේව විනාශ කරන්න දේවදත්ත හාමුදුරුවෝ වගේ අය කටයුතු කරා. උන්වහන්සේට බරපතල අපහාස කරා චින්චිමානිකා වගේ අය. ආලවක යක්ෂයා වගේ අය, කසී බහරද්වාජ වගේ බමුණු කොයිතරම් උන්වහන්සේට දරුණු දෝෂාරෝපණ කිරීම සිද්ධ කරාද, කොයිතරම් වැන්නද. හැබැයි උන්වහන්සේ හෙළුණාද? උන්වහන්සේ හෙළුණේ නැහැ. උන්වහන්සේගේ අර හිත
උන්වහන්සේ රැකගෙන හිටියා. එහෙනම් බලන්න නිවැරදිව ජීවත් වෙච්ච බුදුහාමුදුරන්ටත් මිනිස්සු බැන්නනම් අපහාස කරා නම් උන්වහන්සේව විනාශ කරන්න මරන්න කටයුතු කරා නම් අපි වගේ කෙලෙස් බරිත කෙනෙකුට මේ සමාජ ජීවත් වෙන මිනිස්සු නොකර ඉඳීද? ඒ වගේ දේවල් නොකියා ඉඳීද? ඉතින් ඒ නිසා ඔබට යම් කිසි අවස්ථාවක ඒ වගේ දෙයක් සිද්ධ වෙනවා නම් ඒවෙන් කේන්ති ගන්න එපා. හැම වෙලේම බුදුහාමුදුරුවෝ පිළිබඳව සිහිපත් කරන්න. බුදුහාමුදුරන්ට එවැනි නිന്ദා අපහාස කරදර වලට මුහුණ පාන සිද්ධ වුණේ උන්වහන්සේ කරපු වැරැද්දක් නිසා නෙමෙයි. උන්වහන්සේ ළඟ තිබුණු වැරදි දෙයක් නිසාවත් නෙමෙයි. උන්වහන්සේ නරක නිසාවත් නෙමෙයි. මේ සමාජ ජීවත් වෙන මිනිස්සු නරක නිසා. ඒ කියන්නේ හොඳට ජීවත් වෙන මිනිස්සුන්ටත් මිනිස්සු හානි කරනවා, බනිනවා, දෝෂාරෝපණය කරනවා, නිന്ദා අපහාස කරනවා. මේ ලෝකේ ජීවත් වෙච්ච පහළ වෙච්ච හැම ශාස්ත්‍රූවරයෙකුටම එවැනි දේවල් වලට මුහුණ පාන්න සිද්ධ වුණා. අපි අනගාരിക ධර්මපාලතුමා පිළිබඳව කල්පනා කරත් ඕකම තමයි තත්ත්වය. ධර්මපාලතුමා අවසානයේ යන්නේ ලංකාව දිහා බලන්නේවත් නැහැ කියලා. ඉන්දියාවට ගිහිල්ලා එතුමා පැවිදි භාවයටපත් වෙලා එහෙදී අපවත් වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවන් වලදී අපි හිතන්නට ඕනේ නිරන්තරයෙන්ම බුදුරජාණන් වහන්සේ පිළිබඳව. බුදුරජාණන් වහන්සේ පිළිබඳව මෙනෙහි කරනකොට අපිට එතන උපේක්ෂා සහගත භාවයක් ඇති වෙනවා, මදහත් භාවයක් ඇති වෙනවා. මේ ලෝකේ ජීවත් වෙන සෑම කෙනෙකුටම මේ වගේ නිന്ദා අපහාස වලට බඳුන් වෙන්න සිද්ධ වෙනවා නේ කියලා. හැබැයි ඔබ වැරැද්දක් කරපු අවස්ථාවකදී ඔබ නිහතමානී වෙන්න ඕනේ. මේ පුද්ගලයා මට බනින්නේ මම මේ කරපු වැරැද්ද නිසා. ඒ වගේ අවස්ථාවක කේන්ති ගන්න හොඳ නැහැ. ඉතින් ඒ දෝෂාරෝපණය ඉවසාගෙන ඉන්න සිද්ධ වෙනවා. අර මෛත්‍රී සහගත සිත රැකගෙන ඉන්න සිද්ධ වෙනවා. ඔන්න තුන්වෙනි කාරණය. කේන්ති යන කෙනෙක් උපේක්ෂා සහගත වෙන්න ඕනේ. උපේක්ෂා සහගත වෙනකොට අපි නිරන්තරයෙන් හිතන්න ඕනේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව. බුදුහාඳුරු පිළිබඳව සිහිපත් කරාට පස්සේ අපිට ඒ මධ්‍යස්ථ භාවය ඇති කරගන්න පුළුවන්. ඊළඟට බුදුහාඳුර අපිට දේශනා කරනවා හතරවෙනි කාරණය. හතරවෙනි කාරණය අපිට කේන්ති යනවා නම් අපි කරන්න ඕන දේ තමයි අසති අමනසිකාර. බුදුහාඳුර දේශනා කරනවා ඒ වගේ දේවල් සිහි කරන්න එපා, මෙනෙහි කරන්න එපා කියලා. මොකද අපිට කේන්ති යන්නේ මේ මොහොතේ සිද්ධ වෙන දේවල් සමග පමණක් නෙමෙයි. සමහර වෙලාවට අපිට වෙනපු කෙනෙක් හම් වෙන්නේ අවුරුද්දකින්. ඔන්න අවුරුද්දකින් හම් වෙනකොට අර ඇතිවෙච්ච කේන්තිය දැක්කට පස්සේ අලුත් වෙනවා. ස්ථානය වැදගත් වෙන්නේ. සමහර විට මේ පුද්ගලයා හම් වෙන්නේ පන්සලේදී වෙන්න පුළුවන්. ඒ නිසා පන්සලේදී සම්ඩුවරුව ඇති කර ගන්නවා. පාරදී ඒ වගේ මිනිස්සුත් එක්ක රණ්ඩු වෙනවා මිනිස්සු. ඒ නිසා කාලය තැන වැදගත් වෙන්නේ නැහැ පෘථග්ජන මිනිස්සුන්ට. කෙලෙස් බරිත මිනිස්සුන්ට. ඉතින් බුදුහාමුදුරු දේශනා කර අපිට මේ වගේ දේවල් මෙනෙහි කරන්න එපා කියලා. දැන් බලන්න අපි දේවදත්ත හාමුදුරුව පිළිබඳව සඳහන් කරද්දී දේවදත්ත හාමුදුරුව ගැන සඳහන් කරද්දී ගොඩක් අයට දේවදත්ත හාමුදුරුවත් එක්ක කේන්ති යනවා. දැන් දේවදත්ත හාමුදුරුව අපවත් වේ අවුරුදු 2500කටත් වැඩි. අනාගතයේ පසේ බුදුවරයෙක් හැටියට උපත ලබනවා, පහළ වෙනවා. හැබැයි අපි උන්වහන්සේ පිළිබඳවත් කේන්තියක් ඇති කරගන්න මොකද අපේ බුදුහාමුදුරන්ට ගල් පෙරළුවන කියලා. දැන් බලන්න කාලේ වැදගත් වෙන්නේ නැහැ. තැන වැදගත් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් සිහි කරන්න එපා, මෙනෙහි කරන්න එපා කියලා බුදුහාමුදුරු දේශනා කරා. මොකද සිහි කරන්න මෙනෙහි කරන්න මොකද වෙන්නේ? පුංචි කේන්තියකට තව කරුණු එකතු වෙලා ඒක වැඩි දියුණු වෙනවා. ඒ නිසා තමයි අපි මේ සාමාන්‍යයෙන් පත්තරයකින් ටීවී එකකින් දකින ප්‍රවෘත්ති එක අපිට පේන්න තියෙන්නේ. ඒකේ පසුබිම වෙච්ච හේතුව බොහෝම පුංචි දෙයක්. පොඩි හේතුවක් තියෙන්නේ හැබැයි මහා විරසක වීම ඒක ඇතුලේ තියෙනවා. මහා විශාල ගහමරා ගැනීම ඒක ඇතුලේ තියෙනවා. පෞල් පිටින් ඝාතනය කරපේවා තියෙනවා. බොහෝම පුංචි දෙයක් පදනම් කරගෙන. ඉතින් ඒ වගේ දේවල් අපි ඒවට හේතු වෙන දේවල් කල්පනා කරන්න හොඳ නැහැ, මෙනෙහි කරන්න හොඳ නැහැ. ඒවා කල්පනා කරන්න මෙනෙහි කරන්න තමයි මේ කේන්තිය තවතවත් වැඩි දියුණු වෙන්නේ. එහෙමනම් බුදුහාමුදුරුවෝ කේන්තිය පාලනය කරගන්න දේශනා කරපු හතරවෙනි කාරණය ඒ වගේ දේවල් පසුබිම් වෙන හේතු මෙනෙහි නොකර ඉන්න එක, සිහි නොකර ඉන්න එක. පස්වෙනි කාරණය
යම් කිසි කෙනෙකුට කේන්ති යනවා නම් ඒ වගේ කෙනෙක් කරන්න ඕන දේ තමයි කර්මය ගැන මෙනෙහි කරන එක. ඇයි කර්මය පිළිබඳව අපි මෙනෙහි කරන්නේ? කේන්ති ගියාට පස්සේ කාගේ හිතද අපිරිසිදු වෙන්නේ? අපේ හිත. අපි හිතනවා කෙනෙකුට බැන්නට පස්සේ අද නම් මම දෙකක් කිව්වා වැඩි ඉවරයි කියලා. ගැහුවට පස්සේ හිතනවා මම අද දෙකක් ඇන්න වැඩි ඉවරයි කියලා. හැබැයි පින්නතුනේ අකුසලය සිද්ධ වෙන්නේ ඒ තැනත්තාට නෙමෙයි අපිටයි සිද්ධ වෙන්නේ. ඒ අකුසලයේ අරගෙන යන්නේ කවුද? ඒ තැනත්තා නෙමෙයි Tamanමයි අරගෙන යන්නේ. එතකොට අපි අපිරිසිදු සිතකින් මිය ගියා නම් අපි උපදින්නේ නරක තැනක අයහපත් තැනක. පිරිසිදු සිතකින් අපි මිය ගියොත් අපි හොඳ තැනක උපත ලබනවා. දැන් බලන්න මේ ලෝකේ ජීවත් වෙන සත්වයන් දිහා. මිනිස්සු දිහා බැලුවත් කර්මයේ බරපතලකම භයානකම අපිට තේරෙනවා. මේ ලෝකෙ ඉපදිච්ච මිනිස්සු එක වගේ අය නෙමෙයි. අපි මේ බොහෝම පහසුවෙන් ජීවත් වුණා. ලෝකෙ ජීවත් වෙන ගොඩාක් අයට බොණ්ඩ වතුර ටිකක් නැහැ. පිරිසිදු වතුර ටිකක් නැති මිනිස්සු ඕන තරම් ඉන්නවා. කුසට ආහාරයක් නැති මිනිස්සු ඕන තරම් ඉන්නවා. කෑම හොයන්නම වෙහෙස මහන්සි වෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඒ වගේම අතපය වාවු නැති මිනිස්සු ඕන තරම් මේ ලෝකේ ඉන්නවා. මිනිස්සු අතරත් ඔබ හිතනද ඔබ පෙර කරපු කුසල කර්ම නිසා කොයිතරම් හොඳ ජීවිතයක් මේ වෙනකොට ගෙවනවද? කායික ආබාධ ඇති, මානසික ආබාධ ඇති මිනිස්සු කොයිතරම් ලෝක ජීවත් වෙනවද? ඉතින් ඒ වගේ අයත් මෙනෙහි කරන්න ඕන දෙයක් තියෙනවා. තමන් අතීතයේ කරපු අකුසල කර්මයන්ගේ විපාකය නිසා මේ භවයේදී ඒ වගේ දෙයක් විඳින්න සිද්ධ වුණා. මේ භවයේදී හොඳට කුසල කර්ම කරගත්තොත් ඊළඟ ඉදිරි භවයන් තමන්ට හොඳ භවයක උපත ලබන්න පහසුකම් සැලසෙනවා. ඒ නිසා කර්මය අපි පසුපස්සේ දෙයක්. ඒක තව කෙනෙකුට පවරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි යාඥා කරයි කියලා පිළිමියක් ඉස්සරහා ගිහිල්ලා මේක පැවසුවයි කියලා කර්මයෙන් අපි නිදහස් වෙන්නේ නැහැ. ඒ කර්මය තමයි අපි පසුපස්සේ ගමන් කරන්නේ. ඉතින් බලන්න අපි සතර අපායට වැටුණොත් එතනින් ගැලවෙන එක ලේසි පහසු කාර්යයක් නෙමෙයි. නරක, තිරිසන්, പ്രേත, අසුර කියලා සතර අපායක් තියෙනවා. සමහර කෙනෙක් අහන්න පුළුවන් හාමුදුරුවනේ මේ හතර අපාය කොහෙද තියෙන්නේ කියලා. එන් අපිට එක අපායක් පේනවා. මොකද්ද? තිරිසන් අපායේ පේනවා. බලන්න මේ පාරේ ඉන්න බල්ලෙක් කොයිතරම් දුක් විඳිනවද කියලා. කණ්ඩ කෑම ටිකක් නැහැ. ඒ වගේම අවුවෙන් පීඩා විඳිනවා, වැස්සෙන් පීඩා විඳිනවා, හුලඟෙන් පීඩා විඳිනවා. මිනිසුන්ගෙන් සතුන්ගෙන් ප්‍රහාර වලට ගොදුරු වෙනවා, කණ්ඩ නැතුව ජීවත් වෙනවා. හැබැයි අපිට එහෙම නැහැ. මිනිස්සෙක් හැටියට අපිට රස්නේ නම් නේද? මේ ෆෑන් එකක් යටට වෙලා ඉන්න පුළුවන්. ගියක් ඇතුළට වෙලා ඉන්න පුළුවන්. වැස්සර නොතෙමි අපිට ඉන්න පුළුවන්. හීතර නම් අපිට ඒක ප්‍රතිකර්ම තියෙනවා. නේද? අපිට සීට් එකක් පෙරව නිදා ගන්න පුළුවන්. හැබැයි තිරිසන් සතෙකුට එහෙම කරන්න හැකියාවක් නැහැ. එයාලා වැස්සට තෙමෙනවා, අවුවෙන් පීඩා විඳිනවා. මේ ආදී වශයෙන් නොයෙකුත් කරදර පීඩා ඒ අයට විඳින්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම තමයි තවත් බරපතල කාරණයකින් ඒ අය පීඩා විඳිනවා මරණ බය. ඒ මරණ බය ඇති වෙන්නේ ඇයි? තවත් සතෙක්ගෙන් වෙන හිංසාවක් නිසා වෙන්න පුළුවන්, මිනිස්සෙක්ගෙන් ඇති වෙන පීඩාවක් නිසා වෙන්න පුළුවන්. ඒ නිසා බලන්න තිරිසන් සතෙක් කවදාවත් එක දිගට නිදාගෙන ඉන්නේ නැහැ. ඒ සතාට බොහෝම සුළු ශබ්දකින් පවා ඇහැරෙනවා, බොහෝම අවධානයෙන් කලබලයෙන් බයෙන් ජීවත් වෙන්නේ. ඉතින් ලංකාවේ නම් පහුගිය කාලේ යුද්ධ පවතින කාලේ මිනිස්සු කෝච්චි ගියේ බොහෝම බයෙන්, බස් එකේ ගියේ බොහෝම බයෙන්, පාරේ නගරයකට ගියේ බොහෝම බයෙන්. ඇයි ඒ? කොයි වෙලේ බෝම්බයක් පිපිරිලා අපිව මැරෙයිද දන්නේ නැහැ. මරණ බය ඇති වුණා. දැන් මේ කාලේ වෙනකොටත් මුළු ලෝකෙටම ඇති වෙලා තියෙනවා කොරෝනා වසංගතය නිසා. මේ වසංගතය නිසා අපි කොයි වෙලේ මැරෙයිද කියලා අපි කවුරුවත් දන්නේ නැහැ. විනාඩි දෙකකින් උනත් ඒ දේ ඇති වෙන්න පුළුවන්. එතකොට මරණ බය අපි ළඟ තියෙනවා නම් අපි කොයිතරම් ඒකෙන් පීඩා විඳිනවද? එහෙනම් බලන්න අර තිරිසංගත සත්වයේ ඒ මරණ බය නිසාම කොයිතරම් පීඩාවක් විඳින්න ජීවත් වෙන්නේ. ඉතින් අපි කල්පනා කරන්න ඕනේ අපි එවැනි දුක්ඛිත තත්වයකටපත් වෙනවද? එහෙම නැත්නම් අඩුම ගණනේ ඊළඟ භවයේ මිනිස්සෙක් ඇටිලු උපත ලබනවද? එහෙම නැත්නම් ඊට වැඩි උසස් තත්වයකටපත් වෙනවද? කෙලෙස් නැති කරගෙන නිර්වාණයට අවශ්‍ය කරන දේවල් සම්පූර්ණ කරලා නිවනට ක්‍රමක්‍රමයෙන් ළඟා වෙනවද කියලා අපි කල්පනා කරන්න ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට මේ කරුණ පහ දේශනා කරේ
තරහව කේන්ති නැති කරගන්න. බලන්න අපි මෛත්‍රී සාගත සිතක් හදාගත්තා නම් මේ ලෝක ජීවත් වෙන සියලු සත්වයෝ මිත්‍රයෝ හැටියට අපි සැලකුවා නම් සලකනවා නම් අපිට කායිකවත් කේන්ති යන්නේ නැහැ. හැම කෙනෙක්ම දුකටපත් වෙලා ඉන්නේ ලෝකේ. සල්ලි තියෙන මිනිස්සු, සල්ලි නැති මිනිස්සු. කවුරුත් මිය ගියාට පස්සේ එකම විදිහට ඒ අවසන් කටයුතු සිද්ධ කරන්න කවුරුවත් හරි හම්බ කරගත්ත දේවල් අරගෙන යන්නේ නැහැ. ඒ වගේම ලෝකේ මිනිස්සෙක් කැරිට උපත ලැබුවට පස්සේ හැම කෙනෙක්ම සාංශාරික දුකටපත් වෙලා ඉන්නේ. හැම කෙනෙක්ම වයසට යනවා, හැම කෙනෙක්ම ලෙඩ වෙනවා. ඒ වගේම හැම කෙනෙක්ම දුබලභාවයටපත් වෙනවා, හැම කෙනෙක්ම මරණයටපත් වෙනවා. සල්ලි තිබුණත් නැතත් ඒ දේවල් වලට පොදුවේ ගොදුරු වෙනවා. ඒ නිසා සාංශාරික දුකට හැම කෙනෙක්මපත් වෙලා ඉන්නේ. ඒ නිසා කරුණාවන්ත වෙන්න අපි පුරුදු වෙන්න ඕනේ. අන්න එතනින් ගලව ගන්නයි අපි උත්සාහ කරන්න ඕනේ. ඒකෝර අපි අනිත් අයත් එක්ක කේන්ති යන්නේ නැහැ. ඊළඟ උපේක්ෂා සහගත වෙනවා කියලා කියන්නේ අපිට බැනුම් අහන්න සිද්ධ වෙනවා. හොඳට හිටියත් නරක හිටියත් බැනුම් අහන්න සිද්ධ වෙනවා. වැරැද්දක් කරාට පස්සේ අපි නිහතමානී වෙනවා නම් ඒ වැරැද්දට අදාළ දඬුවම විඳින්න. ඒ වගේම වැරැද්දක් නොකරත් Tamanට බැනුම් අහන්න සිද්ධ වෙනවා නම් ඒ වගේ වෙලාවකදී බුදුහාමුදුරුවෝ පිළිබඳව මෙනෙහි කරන්න හිතන්න, කල්පනා කරන්න. උපේක්ෂා සහගත වෙන්නේ අපි මේ විදියට. ඒතර උපේක්ෂා සහගත වෙද්දිත් අපිට කේන්ති යන්නේ නැහැ. ඒ වගේම කේන්ති යන්නට බලපාන පදනම් වෙන කරුණු අපි මෙනෙහි කරන්නේ නැත්නම් සිහිපත් කරන්නේ නැත්නම් අපිට එතෙන්දිත් අපිට කේන්ති යන්නේ නැහැ. ඒ වගේම කර්මයේ තිබෙන භයානකත්වය අපි තේරුම් ගත්තා නම් අපිට කවදාවත් කේන්ති යන්නේ නැහැ. ඉතින් යම් කිසි කෙනෙක් හිතන්න පුළුවන් මේ හොඳට ජීවත් වෙන මටමනේ කරදර ඇති වෙන්නේ. නරකට ජීවත් වෙන අයහපත් වැඩ කරන මිනිස්සු හොඳට ඉන්නවයි කියලා සමහර වෙලාවට කර්මයේ පිළිබඳවත් මිනිස්සු වැරදි අර්ථකථන දෙනවා. පින්නතුනි අපි දන්නේ නැහැ අපි මේ භවයේ කොයිතරම් හොඳට හිටියත් පහුගිය භවයන් වලදී මොන වගේ අකුසල කර්ම කරගෙන තියනවද කියලා. ඒතකොට අපිට මේ භවයේදී දුක් විඳින්න සිද්ධ වෙන්නේ සමහර වෙලාවට මේ පෙර භවයන් වලදී කරගත්ත අකුසල කර්ම නිසා. අර වැරදි වැඩ කරන කෙනෙක් මේ භවයේ හොඳට හිටියා. අපේ කර්මයේ තිබෙනම විපාක දෙන කාල ditta dhamma වේදනීය විපාකය කියලා කියන්නේ මේ භවයේදී විපාක දෙනවා. ඊළඟට තියෙන උපපජ්ජ වේදනීය. සමහර ඒවා මේ භවයේදී විපාක නොදුන්නත් ඊළඟ භවයේ විපාක දෙනවා. ඊළඟට තව ප්‍රභේදයක් තියෙනවා අපරාපරි වේදනීය. ඒ කියන්නේ කවදා හෝ භවයකදී විපාක දෙනවා. ඉතින් සමහර වෙලාවට ඒ පුද්ගලයා මේ භවයේදී කරන වැරදි වැඩවල අකුසල කර්මවල විපාකය මේ භවයේදී නොලැබුණත් ඔහුට ඊළඟ භවයේ ලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉදිරි භවයකදී ලැබෙන්න පුළුවන්. ඒ නිසා අපි ඒවට කලබල වෙන්න හොඳ නැහැ. අනුන් කරන දේ ඒ තැනත්තා අරගෙන යනවා. අපි කරගන්න දේ තමයි අපි අරගෙන යන්නේ. අනිත් අයගේ වැරදි වැඩ දිහා බලලා තමන්ගේ ජීවිතය ඒ වැරදි වැඩ කරන කෙනත් එක්ක සංසන්දනය කරලා වැරැද්දට යොමු වෙන්න අපි යන්න හොඳ නැහැ. අපේ නිවැරදි භාවය, අපේ ධාර්මික භාවය, අපේ මෛත්‍රිය, අපේ කරුණාව අපි ළඟ තියෙන්න ඕනේ. ඒ සංසුන් භාවය අපි ළඟ තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේ අයට මේ කේන්තිය පාලනය කරගන්න එක බොහොම පහසු කාරණයක්. ඉතින් කේන්තිය පාලනය කරගත්තා කියලා කියන්නේ ක්‍රමක්‍රමයෙන් අපිට මේ නිර්වාණයට අවශ්‍ය ප්‍රතිපදාවන් ටික අපිට හදාගන්න එක පහසු. ඉතින් මම මේ වගේ සූත්‍රයක් අද දවසේදී ඔබට පැහැදිලි කරේ විශේෂයෙන්ම අපි අර ගැඹුරු දේවල් ගොඩාක් වෙලාවට අහනවා. හැබැයි මේ ගැඹුරු දේවල් ඇහුවට මේවට අවශ්‍ය කරන මූලික පදනම අපි ළඟ නැත්නම් ඒ ගැඹුරු දේවල් වඩන්න අපිට කවදාවත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද ඒව බොහොම අමාරු ඒවා. ඒ අමාරු කාරණා, අසීරු කාරණා අපි එකපාර වඩන්න ගියාට පස්සේ සමහර වෙලාවට ඔබට ධර්මයක් එපා වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ සරල දේවල් ටික අපේ ජීවිතය තුළ ඇති කරගන්න. ඒ පදනම අපි ළඟ තියෙනවා නම් අපිට ඉදිරි කටයුතු ටික කරගන්න එක ඊටාම පහසු කාර්යයක්. ඒ නිසා අද දවසේදී අපි පැහැදිලි කරන්නට යෙදුනේ අංගුත්තර නිකායේ සඳහන් වෙන පඨම ආඝාත පටිවිණය සූත්‍ර දේශනාව. බුදුහාමුදුර අපිට දේශනා කරා තරහව කේන්තිය නැති කරගන්න නම් අපි මෛත්‍රී කරන්න පුරුදු වෙන්න ඕනේ, කරුණාවන්ත වෙන්න පුරුදු වෙන්න ඕනේ, ඒ වගේම උපේක්ෂා සහගත වෙන්න පුරුදු වෙන්න ඕනේ. කේන්ති යන්න බලපාන දේවල් සිහි නොකර මෙනෙහි නොකර ඉන්න පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම කර්මයේ අයිතිකරුවා කවුද කියලා අපි කල්පනා කරන්න ඕනේ. ඉතින් ඔය කාරණා පහ වඩනවා නම් අපිට කේන්තිය ක්‍රමක්‍රමයෙන් පාලනය කරගන්න පුළුවන්.
කේන්තිය නැති කරගන්නත් පුළුවන්. ඉතින් කේන්තිය සම්පූර්ණයෙන් නැති වෙයි අපි නිර්වාණයටපත් වෙච්ච දවස. ඉතින් නිර්වාණය කියන්නේ ප්‍රාර්ථනා කරන දෙයක් නෙමෙයි, අපි ඇති කරගන්න අවබෝධයක්. ඒ වගේම මේ සඳහා අපි ප්‍රාර්ථනා කරා කියලා කවදාවත් නිර්වාණය අපිට ලැබෙන්නේ ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ප්‍රතිපදාව අපි ක්‍රමක්‍රමයෙන් අනුගමනය කරන්න ඕනේ. ඒක පුරුදු පුහුණු කරන්න ඕනේ. ඒක ප්‍රායෝගික වැඩපිළිවෙලක්. ඒ නිසා අද දවසේ මේ පැහැදිලි කරන්නට යෙදුනේ ඒ නිර්වාණය සඳහා අවශ්‍ය කරන මූලික කාරණාවක් වන කේන්තිය පාලනය කර ගැනීම, නැති කර ගැනීම පිළිබඳව. ඉතින් අද දවසේදී මේ ධර්ම දේශනාව අපේ මෙදේරිපිටියේ විමලරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි, ඒ වගේම මේ දිනවල ඉතාලියේ මෝදනා මෛත්‍රී විහාරයේ වැඩ වාසය කරන අපේ කල්යාණ මිත්‍ර වත්තහේන විජිත ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා ඇතිව මෛත්‍රී විහාරය විසින් මේ Facebook ඔස්සේ අද දවසේ සජීවීව විසුරුවා හරින්නට යෙදුණා. ඉතින් අද දවසේදී විශේෂයෙන් මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා ගාමිණී ධර්මදාස මහත්මයා, ඒ වගේම අශෝකා සිල්වා මහත්මිය, හරේන්ද්‍ර නවරත්න මහත්මයා, සුනිලා ජයන්ති මහත්මිය, සිරි වීරරත්න මහත්මයා, සමිත් ගමගේ මහත්මිය, ශාන්ති බටගොඩ මහත්මිය, දුනේ දසනායක මහත්මයා, සහන්යාද මෙල් දියණිය, තිවිරු මෙන්ඩිස් පුතණුවන්, හෙසඳු නානාබී පුතණුවන්, සසිඳු විධානපතිරණ පුතණුවන් ප්‍රදාන ඒ පින්වත් පිරිස විසින්. ඉතින් අපි මේ වෙලාවේ විශේෂයෙන් ඔබ හැම කෙනෙක්ටම ආශිර්වාද කරන අපේ ලංකාවේ ජීවත් වන පින්වතුන්ටත්, ඒ වගේම ඉතාලියේත්, ඒ වගේම අනෙකුත් රටවල ජීවත් වන හැම දෙනාටම විශේෂයෙන් මේ දවස්වල ඇති වෙලා තියෙන මේ කොරෝනා වසංගත තත්ත්වයෙන් ඔබට කිසිදු හානියක් නොවේවා. තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ඔබට සියලු යහපත සැලසේවා. නිදුක් නිරෝගී චිරජීවනයේම සැලසෙත්වා. ඔබ විසින් කරන කියන සියලුම යහපත් කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඔබේ යහපත් බලාපොරොත්තු සියල්ලක්ම සාර්ථකත්වයටපත් වේවා. නිදුක්ව නිරෝගීව දිගාසිරි වින්දනය කරන්නට හැම දිනාටම ආශිර්වාද ලැබේවා කියලා අපි මේ වෙලාව විශේෂයෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි අද දවසේදී මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ලබාගත් සියලු පුණ්‍ය ධර්මයන් ඉහතින් නම් සඳහන් කළ අපේ දායකත්වයේ දන්න පින්වත් හැම දෙනාගේම මියගිය සිරු ඥාතීන්ටත් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ මියගිය සිරු දෙනාගේම පරලෝ ජීවිතයන් වාසනාවන්ත වේවා, සුවපත් වේවා, සිරු දෙනාම සුගතිගාමී වේවා. කෙලවර මේ පින් අනුමෝදන් වෙලා ඒ සෑම දිනාටම උතුම් නිවන් සුවත් වේවා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙවියන්ටත් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් අපේ පූජනීය මෙදේරිපිටියේ විමලරතන ස්වාමින් වහන්සේටත්, ඒ වගේම පූජනීය වත්තහේනේ විජිත ස්වාමින් වහන්සේ ඇතුළු අපේ පූජනීය මහා සංඝරත්නයට තුනුරුවන්ගේ ආශිර්වාද රැකවරණය සැලසීලා උන්වහන්සේලාගේ ඒ ශාසනික කටයුතු වඩාත් හොඳින් සිද්ධ කරගන්නට කායික සුවයත් මානසික සුවයත් උදා වෙත්වා. ධර්ම දේශනාවේ දායකත්වයෙන් දන්න මේ පින්වත් හැම දෙනාටම, මේ නම් සඳහන් කළ හැම දෙනාටමත්, ඒ පවුල් වල හැම දෙනාටමත්, මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන හැම දෙනාටම සුළු දෙවියන්ගේ ආශිර්වාදයක් රැකවරණයක් සැලසෙත්වා. දෙවියෝ හැම දෙනාම চিරාත් කාලයක් නිදුක් නිරෝගීව ආරක්ෂා කරත්වා යපි සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. මෙතෙක් වේලා අපි රැස් කරගත් පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් හැම දෙනාටම නිදුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සැලසෙත්වා. අපි රැස් කරගත් පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් අපේ ජාති ජරා ව්‍යාධි මරණ කෙලවර උතුම් නිවන් සුවත් වේවා යපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සෑම දිනාටම තිරුවන් සරණයි.